තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් YouTube නාලිකාව ඔස්සේ මම ඔබ සියලු දෙනාට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉලක්කයක් තියාගෙන බලාපොරොත්තු නොතියාගෙන භාවනා කරමු කියන මෙන්න මේ කාරණාව ගැන පැහැදිලි කරලා දෙන්නට ඔබ සියලු දෙනාට මම මේ කාරණාව බලාපොරොත්තුවක් වුණා මීට පෙරත්. නමුත් ඔබට මේ කාල සීමාවෙදී මේක කියලා දීම ඉතාමත් වටිනවා කියලා මම හිතනවා. මොකද ගොඩක් අයට මෙන්න මේ කාරණාව වටහා ගන්න බැරි අය ඉන්නවා. ඉතින් ඒක නිසා මම මේක निराකරණය කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩාක් දෙනා මේක තේරුම් අරන් ඉන්න විදිය වැරදි විදියකට තේරුම් අරන් තියෙන බව මම දකිනවා. සමහරක් අය හරියට තේරුම් අරන් තියෙනවා මොකද්ද මේ කාරණාව කියලා. එතකොට මෙන්න මේ විදියට ඔබ දකින්න. දැන් අපි මේ දේශනාවේ මාතෘකාවට තියෙනවා බලාපොරොත්තු නොතියාගෙන කියලා කාරණාවක් අපි පෙන්නලා දීලා තියෙනවා. එතකොට අපි දේශනාවල් තුල නිරන්තරයෙන් කියලා තියෙන දෙයක් තමයි බලාපොරොත්තු තියාගන්න එපා කියලා. බලාපොරොත්තු තියාගන්න එපා කියන කාරණාව නිරන්තරයෙන් අපි කියලා තියෙන වචනයක්. එතකොට භාවනා කරද්දී ආධ්‍යාත්මික ජීවිතයේ අපි දියුණු වෙන්න නම් ආධ්‍යාත්මික ජීවිතයේ අපි නොකඩවා කිරීම තුර බලාපොරොත්තු අඩු වෙන්න ඕනේ. එතකොට යම් කිසි කෙනෙක් දැන් ගොඩක් අය මට කියන කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුවක් නැතුව කිසි දෙයක් කරන්න බෑ කියලා. ඉතින් ඒක ඇත්ත. බලාපොරොත්තුවක් නැතුව කරන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා බලාපොරොත්තු තියාගන්න නැතුව භාවනා කරන්න කියලා. ඒක කොහොමද කරන්න කියලා අහනවා. මෙන්න මෙහෙමයි. දැන් ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ කතා කරන අයට ඒ වොයිස් මැසේජ් එක මට ඉදිරිපත් කරන අයට මම ඒකට පිළිතුරු දීලා තියෙනවා. දැන් ඔබ බලන්න ඔබ ලෞකික ජීවිතයේ දෙයක් කරන විදිය අනිවාර්යයෙන්ම ලෞකික ජීවිතයේ ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරොත් පොඩි කාලේ අධ්‍යාපනය පටන් ගත්තොත් එතකොට මොකක් හරි ක්‍රීඩා ශාස්ත්‍රයෙන් ඔබ ක්‍රීඩා පැත්තෙන් දියුණු වෙන්න බලාපොරොත්තු වුණොත් එතකොට ඔබට තියෙනවා යම්කිසි ඉලක්කයක් කියලා දෙයක් තියෙනවා. එතකොට මේ ඉලක්කය තියාගත්තොත් තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන් හිතන්නකෝ එක්සෑම් විභාග බලන්න. දැන් O level A level බලන්න. එතකොට විශ්වවිද්‍යාලයට යන එක බලන්න. මේ සියල්ලම අපි බලාපොරොත්තු තියාගෙන කරන්නේ. ඒ කියන්නේ ඉස්සරහට අපි යම්කිසි දෙයක් තියාගෙන අපි යම්කිසි ඉලක්කයක් තියාගෙන ඒ වගේ මේ ඉලක්කයේ කෙරෙහි බලාපොරොත්තු ගොඩනගාගෙන මම විශ්වවිද්‍යාලයට යන්න තරම් A level විභාගයට මේ ඇඩ්වාන්ස් ලෙවල් කියන එකට මේකට අපි කොහොම හරි අපි ලකුණු ගන්නවා. ඒ தත්ත්වෙට මේ කැම්පස් යන්න தත්ත්වෙට මාක්ස් ගන්නවා කියන தත්ත්වේ අපේ හිත තියා ගන්නවා. එතකොට මේක බලාපොරොත්තු ගොඩනගා ගන්න. සමහරක් වෙලාවට අපි කැම්පස් ගිහිල්ලා මම මේ විෂයන් කරනවා. මෙන්න මේ වගේ දේවල් කරනවා කියලා දැන් කැම්පස් එක කියන දේ ඔයාලා භෞතිකවත් දකිනවා. එතකොට කැම්පස් එක කියලා දේ අපි හිතමු දැන් ලංකාවේ විවිධ පළාත්වල කැම්පස් තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා. ඒක ඔයාලා දකිනවා මෙන්න මෙහෙම තියෙනවා කියලා ඔයාලා දකිනවා. එතකොට ඒවල ගිහිල්ලා ඉගෙන ගන්න ළමයි ඔයාලා දකිනවා. ඒවල ඉන්නවත් දකිනවා. එතකොට ඔයාලත් ඒ වගේ වෙන්න ඒව ඔස්සේ බලාපොරොත්තු ගොඩාක් ගොඩනගා ගන්නවා. ඔබේ හදවතින්ම ඔබේ මනස දිහා බලන්න, ඔබේ හිත දිහා බලන්න, ඔබ හදවතින්ම හිතින්ම කල්පනා කරලා බලන්න. ඔබ මනසින් මෙහෙම කරන්නේ නැද්ද කියලා. දැන් තවත් උදාහරණයක් ගත්තොත් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්. ඒ ව්‍යාපාරය ආරම්භ කරන කෙනා ඒ ව්‍යාපාරය ආරම්භ කරාට පස්සේ යා ලොකු බිස්නස් එකක්. ඒ කියන්නේ මේක දියුණු කරනවා. මම මේ තත්ත්වයට ගේනවා කියලා හිතනවා යා. අන්න ඒව තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. ඒව තමයි අපේ ආසාව. ඒ වගේ අපේ ඉලක්කය මොකද්ද? ව්‍යාපාරය දියුණු කරනවා කියන එක. අපේ ඉලක්කය මොකද්ද? මම විශ්වවිද්‍යාලයට යන්න පාස් වෙනවා කියන එක. මෙන්න මේව තමයි ඉලක්ක කියලා කියන්නේ. ඒතකොට ඉලක්ක දෙකක් තියෙනවා. ඒව වටේ ගොඩ නගා ගන්නව මොනවද? මම මේක වෙනුවෙන් මෙහෙම කරනවා. මම මෙහෙම කරනවා කියලා දැන් බලන්න ව්‍යාපාරේ වුණා. මම මේ ව්‍යාපාර වලින් දියුණු වෙනවා කියන ඉලක්කය තියෙනවා. ඒක වටේ ගොඩ නැගගෙනව මොනවද? ඒකේ වටේ ගොඩ නැගෙන මෙන්න මේ වගේ දේවල්. මම මේ බිස්නස් එක මේ විදියට කරනවා. එතකොට මම මේ කඩේට මේ වගේ දේවල් දානවා. ඒ වගේ මම මේ කඩේ මේ වගේ විදියට හදනවා. මෙන්න මෙහෙම කියලා ඔයාලා බලාපොරොත්තු ලෞකික ජීවිතය තුල ගොඩ නංවනවා. එතකොට මේක ලෞකික ජීවිතයට අවශ්‍යද නැද්ද? අනිවාර්යයෙන්ම ලෞකික ජීවිතයට අවශ්‍යයි. මොකද ලෞකික ජීවිතයක් දියුණු කරන්න පුළුවන් ඉන්නේ මේ කියන දේවල් මත. එතකොට ඉලක්කයකුත් තියාගත යුතුයි, බලාපොරොත්තු තියාගත යුතුයි. හැබැයි මේක දුකක් බවට පත් වෙන වෙලාවකුත් තියෙනවා, සතුටක් බවට පත් වෙන වෙලාවකුත් තියෙනවා.
ඒක බුදුන් වහන්සේ අපිට පෙන්වලා දීපු පැත්තක්. ඒක විදර්ශනාවෙනුත් සහ අපේ සිහියෙනුත් අපිට ධර්මානුකූලවත් දකින්න පුළුවන් දෙයක්. මොකද්ද? දැන් බැරි වෙලාවත් අපි විශ්වවිද්‍යාලේ යන තත්ත්වයට විභාගේ පාස් වෙනවා කියන එක ඉලක්කයක් තියාගන්න මම විශ්වවිද්‍යාලේ ඒකාන්ත වශයෙන්ම යනවා කියලා. එතකොට අපි ඒක ගැන එක එක බලාපොරොත්තු මං ගිහිල්ලා වෙලා මේ වගේ දේවල් කරනවා, මේ විෂයන් ඉගෙන ගන්නවා, මේ විදියට හැසිරෙනවා, මේ විදියට කරනවා, මම මේ විදියට ඇඳගෙන යනවා කියලා ඒ විශ්වවිද්‍යාලය තුල යන විදිය අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තු ගොඩනංවා ගන්නවා. ඊළඟට මං ගත්ත උදාහරණයක් තමයි ව්‍යාපාර ශාස්ත්‍රය. ව්‍යාපාරයත් මම මේ විදියට දියුණු කරනවා, මේ විදියට දියුණු කරනවා, මේ අහවල් අවුරුද්දේදී මම මේ තත්ත්වෙට මගේ ව්‍යාපාරය ගේනවා කියලා ඔහු ඇය ඒකාන්ත වශයෙන් බලාපොරොත්තු ආසාවල් ගොඩනංවා ගන්නවා. කොහොමද මේව ගොඩනැංවෙන්නේ? ඉලක්කයත් සමග තමයි මේව ගොඩනැංවෙන්නේ. එතකොට මේ ඉලක්කයත් එක්ක මේව ගොඩනැංවෙන්න ගත්තාම දැන් බැරි වෙලාවත් අපි හිතමු අවුරුදු 5ක් තුල මෙයා ව්‍යාපාරය දියුණු කරනවා කියලා තත්ත්වයට හිතාගෙන ඉන්නවා. එතකොට අවුරුදු 5ක් තුල ව්‍යාපාරය දියුණු කරන්නට බලාපොරොත්තු වෙන මේ ලෞකික මට්ටමේ මේ පුද්ගලයා අපි හිතමු මේ අවුරුදු 5 තුල දැන් බලන්න ලංකාවට මේ කාල සීමාවේ වෙලා තියෙන දේවල් පේනවනේ. එතකොට මේ වැඩි උදාහරණ ඕනේ. මේ කාලේ හැම අතින්ම ආර්ථිකය කඩන් වැටෙනවා. එතකොට අපි හිතමු මෙයා 2020 පටන් ගත්තේ. 2025 වෙද්දි මෙයා ව්‍යාපාරය දියුණු කරනවා කියන තැත්තට ඉලක්කයක් තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට 2020ත් 25ත් අතර මෙයා මේ අවුරුද්දේ මෙහෙම කරනවා මේ වගේ දේවල් මගේ කඩේට දානවා කියලා බලාපොරොත්තු ගොඩාක් ලෞකික මට්ටමින් ගොඩනංවාගෙන තියෙනවා. අන්න එතකොට දැන් මෙයා මේක කරගෙන යනවා. කරගෙන යද්දි කවුද හිතුවේ 2022 වෙද්දි මේවැනි තත්යකට රටපත් වෙයිද කියලා. මේවැනි ආර්ථිකමය පැත්තකට, ඒ වගේ වැටෙන පැත්තකට කොහොම වැටෙයිද කියලා අපි හිතුවේ නැහැ. එතකොට මෙන්න මේ ආර්ථිකයේ කඩන් වැටීම අපිට දැන් මෙයාගේ ඉදිරි කාලේ යාමට 2022න් පස්සේ ඉදිරියට යන්න මේක කඩන් වැටීමේ තත්යකට පත් වෙලා තියෙන ඒ හිතන ටාගට් එකට ඉලක්කයට යන්න බැරිලා තියෙනවා. දැන් මේක නිසා අපිට මොකද්ද ඇති වෙලා තියෙන දේ? දුකක්, කනගාටුවක්, කෝපයක් අපි තුල ඇති වෙලා නැද්ද? තරහාවක්, වෛරයක් කියන දෙයක් ඇති වෙලා නැද්ද? ඇති වෙලා තියෙනව නේද? අන්නේ ඒක තමයි මම මේ පෙන්වන්නේ ඔබට. මේ අපි ගාම අපි තුලම මේක ඇති වෙලා තියෙනවා. කොයි වගේ දෙයක්ද? මේ දුකක්, කනගාටුවක්, වෛරයක් කියන දේවල් අපි තුල ඇති වෙලා තියෙනවා. ඒ මොකද අපි ඉලක්කයක් තියාගෙන හිටියා. ඒ වගේ මේ ඉලක්කය වෙනුවෙන් අපි ගොඩාක් සිහින මැව්වා. ඒ වගේම අපි ගොඩාක් හීන දැක්කා. අපි ගොඩාක් බලාපොරොත්තු තියාගත්තා. අපි ආසාවල් ගොඩනගාගත්තා. අපි ව්‍යාපාරෙන් දිනු වෙලා මේ විදිහට වාහන ගන්නවා, මේ විදිහට සේවකයෝ සංඛ්‍යාවක් හදා ගන්නවා. ඒ ව්‍යාපාරයෙන් තව ව්‍යාපාර මේ විදිහට ආරම්භ කරනවා කියලා අපි ගොඩාක් බලාපොරොත්තු තියාගත්තා. අද වෙනකොට 2022 වෙද්දී ඒව 2025 වෙද්දී කරන්න බැරි තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන අපිට දුකක්, කනගාටුවක් තියෙනවා. අපි මානසිකව වැටිලා තියෙනවා. අපි මානසික පීඩනයට ලක් වෙලා තියෙනවා. අන්න දැක්ක නේද? බලාපොරොත්තු නිසා ඔබට මොකද්ද සිද්ධ වුනේ? ඔබ ඒ බලාපොරොත්තුත් එක්ක බැඳීම නිසා ඔබ වැටිලා තියෙනවා. එතකොට ඔබ මෙන්න මේක තමයි ලෞකික මට්ටමේ සිද්ධ වෙන දේ. එතකොට මෙන්න මේ කාරණාව අපි ගලපා ගත යුතුයි. මොකද අපිට මේක දැන් ලෞකික මට්ටම. මේක තමයි අර විභාග ලියන විශ්වවිද්‍යාල ළමයට සිද්ධ වෙන දේ. විශ්වවිද්‍යාලේ යන්න බලාපොරොත්තු වෙන කෙනාට. එතකොට දැන් මේක දියුණු වෙන අයත් ඉන්නවා. ඒ අය සමහරක් වෙලාවට බලන්න හිතනවටත් වඩා දියුණු වෙලාද, තමන්ගේ හිතේ මවපු තරමට දියුණු වෙලාද නැද්ද කියන එක බලන්න. ඉතින් මේක දෙපැත්තම තියෙනවා. එතකොට මේක අපිට නිශ්චිතවම හරියයි කියලා අපිට හිතන්න බෑ. සමහරක් කෙනෙක්ට හරියනවා, සමහරක් කෙනෙක්ට හරියන්නේ නැහැ. හැබැයි අපිට මේ දෙකම නිසා අනිවාර්යෙන් ජීවිතේ ඕනෑම කෙනෙක්ට මේ වගේ බලාපොරොත්තු තියාගන්න ඕනම ශාස්ත්‍රයකින්, රැකියා ශාස්ත්‍රයෙන්, අධ්‍යාපන ශාස්ත්‍රයෙන්, ව්‍යාපාර ශාස්ත්‍රයෙන් කොයි පැත්තෙන් වුණත් මේ විදියට බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගන්න. වැඩි ඕනේ තමන්ගේ දූ දරුවන් ගැන උනත් දූ දරුවන්ගේ අනාගතය. ඒ වගේම තමන් බඳින පුද්ගලයා ගැන. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ගැන. දෙමව්පියෝ තමන්ගේ දූ දරුවන් ගැන. ඒ වගේම තමන් ඉඩකඩම් ගන්න එක ගැන. තමන්ගේ අනාගතය ගැන. දැන් සමහරු ඉන්නවා තමන් අනාගතේ කරන්න හිතපු සමහරක්ලාට විෂයන් කරලා තියෙන වෙන දෙයක්. ඒ වුණාට දැන් යෙදින්න වෙනම රැකියා ශාස්ත්‍රයක. අන්න ඒ වගේ චරිතය ඉන්නවා. තමන් හිතන පාරේ නෙවෙයි යන්න හම්බෙලා තියෙන්නේ. දැන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලාද? නෑ. වෙන දේවල් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කලාතුරකින් කෙනෙක් තමන් හිතනවටත් වඩා දියුණු වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒක අපි බුදුන් වහන්සේ පෙන්නපු විදිහට එයාගේ පින කියලා පෙන්වන්න
පුළුවන්. මොකද එයාගේ සංසාරේ කරලා තියෙන දේවල් අනුව. ඉතින් මෙන්න මේ කාරණාව ඔබ වටහා ගන්න. දැන් මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා එක කාරණාවක්. මොකද මම ඒක දැන් මේක ගොඩාක් මම පෙන්වන්න යන්නේ නැත්නම් මේක විදර්ශනා සම්බන්ධ දෙයක්. අපේ ආකල්ප සහ සිහියෙන් දැකිය යුතු කාරණාවක්. එතකොට මම ඔයාලට මේ පොඩ්ඩක් පෙන්වුවේ මේ කාරණාව ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා භාවනාව මේ පැත්තට. එතකොට මේක තුල ඔයාලට ගැළපෙනවා. දැන් බලන්න අපිව මේ කාරණාවත් එක්ක කොච්චර එරිලා තියෙනවද කියලා. ඒ කියන්නේ අපි කොච්චර හිර වෙලා තියෙනවද? අපේ හිත කොච්චර දුක් වෙනවද කියලා ඔයාලම බලන්න. ඔයාලා දැන් ඔයාලගේ හදවතින් බලන්න ඔයාලා කොච්චර ඔයාලා හිතින් කොච්චර දුක් වෙන කාරණා තියෙනවද බලාපොරොත්තු තියාගෙන ඒව කඩේම තුල ඒව නැතිවීම තුල එපා වෙන්නේ නැද්ද කියලා. ලෞකික ජීවිතයේ දේවල් ඔයාලා මේ අධ්‍යාපනයෙන් මේවා විභාගයක් ෆේල් වුණොත් කොච්චර ඔයාලා මානසික වැටෙනවද? ඔයාලගේ ව්‍යාපාර කඩන් වැටීම ඔයාලගේ දූ දරුවෝ ඔයාලට ඕන විදිහට හැදෙන්නේ නැතුණම් කොච්චර ඔයාලා කනගාටු වෙනවද කියලා බලන්න. දුක් වෙනවද කියලා, මානසික පීඩනයට ලක් වෙනවද? ඒ වගේම කෑම කන්න බැරි තත්ත්වයට, කිසිම ගමනක් ගියාට සතුටක් නැති තත්ත්වයට ජීවිතේ කොච්චර කාලයක් මානසික පීඩනයේ විඳවනවද කියලා බලන්න. ඔබ මෙන්න මේව කල්පනා කරලා බලන්න. මේක තුල මොකද්ද වෙන්නේ? නැවත ව්‍යාපාරයක් කරන්න හිතෙන්නේ සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට එක්සෑම් ආපහු ලියන්න හිතෙන්නේ නැහැ. ජොබ් එකක් කරන්න හිතෙන්නේ නැහැ. ආයේ කාලයක් වැටිලා ඉඳලා තමයි ආයේ පටන් ගන්නෙ. මොකද සල්ලි අවශ්‍යයි. සල්ලි අවශ්‍ය මොකද? Tamanට බඩගින්න තියෙන නිසා ආහාර ගන්න ප්‍රධාන අවශ්‍යතා ඉෂ්ට කරගන්නට මෙන්න මේ කියන කාරණාවලට අනිවාර්යෙන් අපිට මුදල් හොයන්න වෙනවා. ඒක නිසා ඔයාලා නැවතත් ජීවිතේ වෙන අතකින් හරි පටන් අරන් ඉවරලා කඩන් වැටුණොත්, බලාපොරොත්තු කඩන් වැටුණොත් ඔයාලා ජීවිතේ වෙනම පැත්තකින් නැවත පටන් ගන්නවද නැද්ද කියලා ඔබ බලන්න. අනිවාර්යෙන් ඔබ ජීවිතේ වෙනම පැත්තකින් හරි පටන් ගන්නවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම පටන් ගන්න නැති අයත් ඉන්නවා. හැබැයි එයාලා කාගෙන් හරි යැපෙන තත්යකට හරිපත් වෙන අය ඉන්නවා. මොකද බඩගින්නේද්දි කොහෙන් හරි යැපෙන්න හරි යැපේ. එහෙම හරි අය ඉන්නවා. ඉතින් ගොඩාක් අය වෙන විවිධ පැති වලින් හරි පටන් ගන්නවා. ඉතින් මේක තමයි ස්වභාවය. ඔන්න මන්ද ලෞකික ලෝකෙ මට්ටමේ මේ බලාපොරොත්තු තියා ගැනීම සහ ඉලක්කයක් පවත්වා ගැනීම කියන කාරණාව ඔබට පෙන්වලා දුන්නා. ඒක තුල යම්තාක් කාරණා කීපයක් ඔබට ඇති වෙන කනගාටු දායක තත්ත්වය සහ මේ කියන දුක කියන එක ඔබට පෙන්නලා දෙන්නට යෙදුණා. දැන් මෙන්න මේක තමයි ස්වභාවය. මොකද ඔබ මේ ශාස්ත්‍රය ගැන දන්න නිසා තමයි, ඔබ ව්‍යාපාරික ශාස්ත්‍රයක් ගැන දන්න හින්දා තමයි බලාපොරොත්තු ගොඩනගාගන්නේ. සමහරක් වෙලාවට අත්දැකීම් තියෙන හින්දා, අත්දැකීම් නැතුව හරි දැකලා තියෙන හින්දා S දෙකෙන් හරි ඔබ බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. අර මම ඒකයි පෙන්නේ විශ්වවිද්‍යාලේ ලංකාවේ හැමතැනම ඔබ දැකලා තියෙන. ඒක නිසා අන්න ඒකට මම යනවා කියලා S2කින්ම දැකලා තියෙනවනේ. යන අය දැකලා තියෙන, ඒවල ඉන්න අය කතා කරන ඒවා අහලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔබට ඒ වගේ ඉලක්කයක් ඔබ තියාගෙන තමයි ඒක පටන් අරන් තියෙන්නේ. එතකොට ඒක තුල ඔබ බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. ඔන්න ඕක තමයි ලෞකික කාරණා. මේක හැම දෙයකටම අදාළයි, හැම ශාස්ත්‍රයකටම. ඉතින් මෙන්න මේ කාරණාව වටහා ගන්න. එතකොට මම දැන් මේ පෙන්නලා දුන්නේ මේ ලෞකික ලෝක මට්ටමේ. දැන් මේක කොහොමද අපේ ආධ්‍යාත්මික ජීවිතයට අපි ගලපගන්නේ? මෙන්න මේක කරගන්න. දැන් මම මේකේ මාතෘකාවටම යොදලා තියෙනවා ඉලක්කයක් තියාගෙන බලාපොරොත්තු නොතියාගෙන භාවනා කරමු කියලා. එතකොට දැන් ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක්නේ. අපිට දැන් ඔන්න මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා. ලෞකික ලෝකේ මට්ටමට අනිවාර්යෙන් දෙයක් කරනවා නම් බලාපොරොත්තු තියාගන්න ඕනේ කියලා. ද ලෞකික ලෝක මට්ටමින් හැමෝම කියන එක හරි කියලා මම සනාථ කරලා පෙන්නුවා. ඒ වගේ මේක නිසා අපිට හිතට එන දුක, කනගාටු ඒ කියන කාරණාත් මම පෙන්වන්නට යෙදුණා. දැන් බලමු අපි ඉලක්කය කියන එක අපේ ආධ්‍යාත්මික ජීවිතයට කොහොමද ගන්න කියලා. දැන් අපිට තියෙන දේවල් ටිකක් තමයි ආධ්‍යාත්මිකව දියුණු වෙනවා. නැත්තම් නිර්වාණයට යනවා. ඒ වගේම අපි හිතමු අපි third eye open කරගන්නවා. ඒ වගේම අපි අධිමානසික හැකියාව ලබා ගන්නවා. විශ්ව ශක්ති, කුණ්ඩලිනි ශක්ති ලබා ගන්නවා. නැත්තම් ධාන වලට යනවා. ධාන 8ම උපදව ගන්නවා. මේ වගේ අපේ ඉලක්කයක් තියෙනවා කියලා හිතගමු. හැබැයි මෙන්න මේ විදිහට අපි ඉලක්කයක් තියාගන්නවා. දැන් අපි ලෞකික ලෝකේ ඔයාලා ගනුදෙනු කරන්නේ කොහෙත් එක්කද? ඔයාලා ලෞකික ලෝකෙ ඉස්සෙල්ලා මම පෙන්නපු දේවල් ඔයා මේ බාහිර භෞතික සමාජයත් එක්ක තමයි ඔයාලා ගනුදෙනු කරන්නේ. කෙනෙක් භාවනා කරනවා කියන්නේ මොකද්ද? එයා ගනුදෙනු කරන්නේ කොහෙත් එක්කද? තමන්ගේ මනසත් එක්ක, තමන්ගේ හිතත් එක්ක. එතකොට තමන්ගේ මනස, තමන්ගේ හිතත් එක්ක ගනුදෙනු කරනවා නම් මේකේ මොනවද තියෙන්නේ කියලා ඔබ දන්නවා. විවිධ සිතුවිලි වර්ග තියෙනවා. විවිධ දේවල් තියෙනවා. එතකොට මේ විවිධ සිතුවිලි, විවිධ වර්ගයේ දේවල් තියෙන නිසා අපි කල යුත්තේ අපි අනිවාර්යයෙන්ම භාවනා කරද්දී ඉලක්කයක් තියාගන්න ඕනේ. කොයි වගේ ඉලක්කයක්ද? මෙන්න මේ වගේ ඉලක්කයක් තියාගත්තාම ඇති. මොකද ගොඩාක් අය බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. මම ඒව පෙන්නන්නම්.
මෙන්න මේ විදිහේ ඉලක්ක. භාවනාවෙන් දියුණු වෙනවා කියන ඉලක්කය තියාගන්න. ඒ වගේම නිර්වාණයට යනවා, නිර්වාණය අවබෝධ කරනවා කියන ඉලක්කය තියාගන්න. ධානය ලබා ගන්නවා කියන ඉලක්කය තියාගන්න. ඒ වගේම අනිකුත් දේවල් තියාගන්න. මම පෙන්නන කුණ්ඩලිනී ශක්තිය, විශ්ව ශක්තිය, තෙවෙනි ඇස, ඒ හැම ඉලක්කයක්ම තියාගන්න. කොටින්ම කිව්වොත් භාවනාවෙන් දියුණු වෙනවා කියන ඉලක්කය හොඳටම ප්‍රමාණවත්. ඒක ඇති. එතකොට ඒක වෙනුවෙන් අපි මොකද්ද කරන්න ඕනේ? නොකඩවා වෙහෙසීම කර යුතුයි. ඒ කියන්නේ වෙහෙසීම කියලා මම මෙතන අර්ථ ගන්නේ භාවනා කිරීම, වීරිය වැඩි වීම කියන එක, උත්සාහවන්ත වීම කියන එක අපි නොකඩවා කරන්නට ඕනේ. එතකොට අපි නොකඩවා භාවනා කිරීම තුළ අපිට අනිවාර්යෙන් මේ ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ජීවිතේ කවදා හරි දවසක සිද්ධ වෙනවා. අනිවාර්යෙන් කර ගැනීමට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට බැරි වෙලාවත් කෙනෙක් මෙන්න මේ වගේ අය ඉන්නවා. බැරි වෙලාවත් නෙවෙයි හොඳටම ඉන්නවා. මෙන්න මේ වගේ මානසිකත්ව ගොඩනගා ගන්න අය ඉන්නවා. අර ලෞකික ලෝකේ වල බලාපොරොත්තු ගොඩනගා ගත්තේ ඔබගේ විශ්වවිද්‍යාලය ගැන ඔබ බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගත්තේ. ඔබගේ ව්‍යාපාරය ගැන ඔබ බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගත්තේ. අන්න ඒ විදියට අද මේ ආධ්‍යාත්මික ලෝකේ නිර්වාණයට යන එක ගැනත් බලාපොරොත්තු ගොඩාක් ගොඩනගා ගන්න අය ඉන්නවා. ඉලක්කයේ තියෙන නිර්වාණයට යන විෂන් එක තියෙනවා. ඒ වුණාට ඒක වටේ බලාපොරොත්තු ගොඩාක් ගොඩනගා ගන්නවා. ඒ වගේම තර්ඩ් අයි එක ඕපන් එක ගැන බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. Tamanගේ තර්ඩ් අයි එක දැන් අපි තෙවෙනි ඇස අවදි කර ගන්නවා. සරලව කිව්වොත් මම භාවනාවෙන් දියුණු වෙනවා. තෙවෙනි ඇස ප්‍රායෝගික භාවනාවෙන් දියුණු වෙනවා කියන ඉලක්කය තිබ්බම ඇති. ගොඩාක් අය අපේ දේශනා අහලා ඉවරලා ඒව ආස්ථාවල් වශයෙන් බලාපොරොත්තු වශයෙන් ඊළඟට මම මේ කාරණා මීට පෙරත් දේශනාවල සඳහන් කරලා තියෙනවා. මට ආලෝක සංඥාවක් එන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් ගොඩනගා ගන්නවා. මගේ සමාධිය ගොඩනගින්න ඕනේ කියන ආසාව බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. ඒ වගේම මට චිත්ත රූප පේන්න ඕනේ කියලා බලාපොරොත්තු ආසාව ගොඩනගා. මට රුවන්වැලි සෑය පේන්න ඕනේ. මට සීගිරිය පේන්න ඕනේ. මට නොපෙනෙන ලෝකයයි පේන්න ඕනේ කියලා මෙන්න මේ විදිහේ බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගන්න. මෙව්ව මොනවද? මෙව්ව තමයි අර මම පෙන්වුවේ ලෞකික ලෝකයේ ඔබ ගොඩනගාගත්ත බලාපොරොත්තු ආසාවල් වගේ ආධ්‍යාත්මික ලෝකෙත් භාවනා කරන ලෝකෙත් නිර්වාණයට යන ප්‍රතිපදාවෙත් මේ සමත භාවනාවේ ප්‍රතිපදාවෙත් ඔබ ගොඩනගා ගන්නා වූ බලාපොරොත්තු ආසාවල් තමයි මෙව්වා. මෙව්ව නිසා ඔබට මොකද සිද්ධ වෙන්නේ? කිසිම දවසක දැන් මම දේශනා පෙර දේශනා ඔබ ශ්‍රවණය කරලා තියෙනවා. ඔබට මේ කියද්දි මේ කාරණාව වැටහෙනවා. මෙව්ව නිසා මොකද සිද්ධ වෙන්නේ? කවදාවත් ඔබගේ භාවනාව ඔබට දියුණු කරගන්නට පුළුවන්? කිසිම දවසක බෑ. ඔබට භාවනාව ඒ වගේම ඔබට මේ භාවනාවේ ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවද? කිසිම දවසක ලැබෙන්නේ නැහැ. අන්න ඕක තමයි මේකේ තියෙන වෙනස. දැන් ඔබ මම මුලදීම පෙන්නලා දුන්නා ඔබ ගනුදෙනු කරන්නේ කොතනත් එක්කද? ඔබ ගනුදෙනු කරන්නේ ලෞකික ලෝකයක් එක්ක නෙවෙයි, භෞතික ලෝකයක් එක්ක නෙවෙයි, ඔබේ මනසත් එක්ක. මනස කියන එක ඔබට මෙල්ල කරගන්න පුළුවන් ද ලෞකික ලෝකේ ගොඩනැගිල්ලක් හදනවා වගේ. එහෙම ඉතා පහසුවෙන් බෑ. හැබැයි අපහසු දෙයක්ුත් නෙවෙයි. ඒක අන්තයක් වෙනවනේ. අපහසු දෙයක්ුත් නෙවෙයි කියන එක අන්තයක් වෙනවා. අපහසු දෙයක්ුත් නෙවෙයි. හරියට කරන්න පුළුවන් ටෙක්නික් එකක් විතරයි අල්ලගන්න තියෙන්නේ. මේ මම කියන ක්‍රමයට හිතන්න විතරයි තියෙන්නේ. ආකල්ප වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. අන්න එතකොට මෙයා මෙල්ල කරගන්න ඉතාම ලස්සනට මේ ගමන යන්න පුළුවන්. ගොඩාක් අයට සිද්ධ වෙන දේ තමයි මෙන්න මේ විදිහේ මට කුණ්ඩලිනී ශක්තිය ඕනේ, මට විශ්ව ශක්තිය ඕනේ, මම තර්ඩ් අයි ඕපන් කරලා මෙන්න මේ විදියට මේ ආය චරිතවල වලින් මම පලි ගන්නවා. මම මේ විදිහේ මට හානි කරපු අයට මම මේ විදිහේ වැඩ කරනවා. දැන් ගොඩාක් අය මෙන්න මේ වගේ දේවල් භාවනාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ වගේ මානසිකත්වයේ තියෙන ඇතිතරම් අය ඉන්නවා. ඒක වර්තමානයේ ඇදිලා තියෙනවා මෙන්න මේ වගේ DSN කියලා සංකල්පයක්. මෙන්න මේ වගේ. එතකොට මම තර්ඩ් අයි ඕපන් කළා මෙන්න මෙහෙම රජ වෙනවා, මම රජකම ලබලා මෙන්න මේ විදිහට රට පාලනය කරනවා කියලා මෙන්න මේ වගේ බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගන්නවා. ඉතින් මේ වගේ චරිතක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය අද වර්තමානයේ තියෙන දෙයක්. ඒ වගේම ගොඩාක් අය මගේ මේ භාවනාවේ කටයුතු වලින් මම මෙහෙම ලෞකිකව මගේ ජීවිතේ මේ විදිහට දියුණු කරගන්නවා කියලා එක එක බලාපොරොත්තු ආසාවල්. මම මේ පොඩි කාරණා ටිකක් පෙන්වුවේ. මෙන්න මේ විදිහේ බලාපොරොත්තු. දැන් ඉලක්කය ඇවිල්ලා නිවන. ඉලක්කය ඇවිල්ලා විශ්ව ශක්තිය කුණ්ඩල ශක්තිය ලබා ගැනීමකින් දියුණු වීම. භාවනාවෙන් දියුණු වීම කියන ඉලක්කය. තර්ඩ් අයි තෙවෙනි ඇස දිබ්බ චක්කුමේ ඥානෙ ලබා ගැනීමේ අධිමානසික හැකියාව ලබා ගැනීම කියන ඉලක්කය. නමුත් ඒ ඉලක්කය කියන තිත වටේ ගොඩාක් බලාපොරොත්තු ආසාවල් රවුමක් වගේ තියෙනවා වටේටම. ඒවා තිබ්බොත් ඔබට ඒකාන්තයෙන් භාවනාව එපා වෙනවා. දැන් හිතන්න යම් කිසි කෙනෙක් ඔන්න සතියක් දෙකක් භාවනා කරන්න පටන් ගන්නවා අපේ තෙවෙනි ඇස ප්‍රායෝගික භාවනා ක්‍රමයට අනුව. ඔන්න හිතන්නකෝ එයා දැන් ඉඳගත්ත භාවනාවට කියලා.
එතකොට මීට කලිනුත් මම මේ කාරණාව පෙන්නලා දීලා තියෙනවා. එයා භාවනාවට ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් භාවනාවට ඉඳ ගන්නවා. S2 වහගෙන වාඩි වෙනවා. පළවෙනි දවසෙත් භාවනා කරනවා, දෙවෙනි දවසෙත් භාවනා කරනවා, තුන්වෙනි දවසෙත් භාවනා කරනවා. ඕන්න නලල මැද තද වෙන එක විතරක් සිද්ධ වෙයි. හැබැයි එයාගේ අර ආලෝක සංඥා කියන දේවත් පැමිණෙන්නේ නැති වෙන්නට හේතුවක් වෙනවා. ඇයි? එයාගේ තිත වටා, එයාගේ ඉලක්කයේ වටා මොනවද තියෙන්නේ? ගොඩාක් බලාපොරොත්තු ආසාවල් තමයි තියෙන්නේ. ඒක නිසා ඔහුට ඇයට කිසිම දවසක භාවනා ප්‍රතිඵල ලැබෙනවද? කිසිම දවසක ලැබෙන්නේ නැහැ. දැන් අපේ දේශනා අහලා අපි අනිත් අයගේ හැමෝටම අවබෝධය පිණිස ඒ පියවරවල් ඒවා අල්ලගෙන ඉවරලා, ඒ කියන්නේ ඒවා හේතුවක් කරගෙන ඉවරලා, ඒවා උදව්වක් කරගෙන ඊළඟ පියවරට යන්න තමයි අපි මේ හැමදේම නිර්ලෝභීව ඔබට කියලා දෙන්නට යෙදුනේ. එතකොට මේ නිර්ලෝභීව අපි කියලා දීපු දේවල් ඔබ ඒව බලාපොරොත්තු ආසාවල් විදියට තමන්ගේ ඉලක්කයේ වටා තියෙන කුණු ගොඩවල් විදියට පටන් ගත්තොත්, ඒව කුණු ගොඩක් බවට පත් කරගත්තොත් ඔබට සිද්ධ වෙන්නේ කිසිම දවසක භාවනා කරන්නට බැරි වෙනවා. අන්න එතකොට ගොඩාක් අය, සමහරක් අය මට කතා කරලා කියනවා, දැන් ස්වාමීන් වහන්සේ මට භාවනා එපා වෙලා තියෙන්නේ. මොකද මට කිසි ප්‍රතිඵලයක් නැහැ කියලා කියන. මේ සමහරක් අය තමයි මෙහෙම කතා කරලා කියන්නේ. ඉතින් අන්න ඒක තමයි හේතුව. ඇයි? මෙන්න මේ විදියට බලාපොරොත්තු ආසාවල් තමන්ගේ ඉලක්කයේ වටා ගාගෙන තියා ගැනීම, මඩ ගා ගන්නවා වගේ. අර අපි අහලා තියෙන කතාවක් හත් පොලේ ගා ගන්නවා කියලා. අන්න ඒ වගේ තමයි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ හත් පොලේ කතාව දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න. එතකොට ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කරගෙන තියෙන්නේ. ඉතින් අන්න එහෙම කරගන්න එපා. මෙව්වට අපි කියනවා මේ ඉලක්කයේ වටා බලාපොරොත්තු ආසාවල් ගොඩනගා ගැනීමට අපි කියනවා තණ්හාව, ආසාව, ලෝභය. එතකොට අන්න ඕව තමයි කියන්නේ රාගය කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අයිති වෙන්නේ ඔන්න ඔය කොටසට කියන දේවල් වලට. එතකොට මේක තුල අනිවාර්යෙන් දේශයක් තියෙනවා. මෝහය අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාලා මේව දකින්න නැත්තම්. මේව දකින්න පුළුවන් වෙන්නේ අපි කියලා දීපු විදිහට සිහිය පැවැත්වුවොත් ඔයාලගේ සිතුවිලි මේක වටා, ඉලක්කයේ වටා, තමන්ගේ නිවන කියන ඉලක්කයේ වටා, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනවා කියන ඉලක්කයේ වටා, තමන්ගේ කුණ්ඩලිනී ශක්ති, විශ්ව ශක්ති ලබා ගන්නවා කියන ඉලක්කයේ වටා, ඒ වගේම තෙවෙනි ඇස, විවිධ අධිමානසික හැකියාවල්, ධානය ලබා ගන්නවා කියන ඉලක්කයේ වටා කොයි වගේ කුණු කන්දවලද තියෙන්නේ, කොයි වගේ බලාපොරොත්තු ආසාවල්ද, කොයි වගේ සිතුවිලිද තියෙන කියන කාරණාව ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අපි කියලා දීපු විදිහට, බුදුන් වහන්සේ කියලා දීපු විදිහට, දේශිත විදිහට ඔබ සිහිය පවත්තලා ඔබේ සිතුවිලි හඳුනා ගැනීම තුල. එතකොට ඔන්න දැන් ඔබට තේරෙනවා ඇති ලෞකික ලෝකේ මට්ටමින් ඉලක්කය සහ බලාපොරොත්තු කොයි වගේද? ඒ වගේම මේ ආධ්‍යාත්මික වශයෙන් ඉලක්කය සහ බලාපොරොත්තු. දැන් ඔබ මම තෙවෙනි ඇස ආවදි කරලා ඉල්ල මෙහෙම කරලා ඉල්ල මම මේකේ මුදල් මෙහෙම හොයනවා, ඒ වගේ මම පොරක් වෙනවා, මම චරිතයක් වෙනවා, මම ධානය ලබා ගන්නවා, මම හොඳ ගුරුවරයෙක් වෙනවා, ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙනවා, මම එක්ක දියසෙන් කුමාරයා වෙනවා. මේ වගේ එක සංකල්ප ඔළුවට දාගෙන එක ආධ්‍යාත්මික ලෝකේ සම්බන්ධයෙන් දේවල් දාගෙන, ඒ වගේම මම මේ විදියට තර්ඩ් අයි ලබාගෙන ඉවරලා මං ඇමරිකාවේ ඒරියා 51 ගැන හොයනවා, මං නොපෙනෙන ලෝකේ දේවල් හොයා ගන්නවා, හොයා යන්න බැරි නගරවල් වලට යනවා, පිරමීඩ ගැන හොයනවා. මේ වගේ විවිධ මනස්කාන්ත දාගන්න ළමයිනුත් සිටිනවා. ඉතින් මෙන්න මේව දා ගැනීම නිසාම ඔයාලට ලෞකික ලෝකෙ මේව දාගෙන කරන්නට පුළුවන් හැකියාව තියෙනවනම්, මිල මුදල් තියෙනවනම්, සල්ලි තියෙනවනම්, යන්න පුළුවන් හැකියාව තියෙනවනම්, අවසර තියෙනවනම්, ඕන විදියකට ඔබට මේව කරගන්න පුළුවන්. පාස්පෝර්ට් තියෙනවනම්, ඔබට වීසා තියෙනවනම් ඕන විදියකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික ලෝකයේ දේවල්, Tamanගේ සිතත් එක්ක ගනුදෙනු කරන දේවල්, බලාපොරොත්තු ආසාවල් පොදු බැදගෙන මල්ලවල් පිටින් තියාගෙන ඔබට කිසි දවසක ලබාගත නොහැකි බව මම මෙතනින් දැනුම් දෙනවා. ඒක ඔබ අවවාදයක් විදියට පිළිපදින්න. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබට කිසි දවසක භාවනා කරන්න බෑ. යම් කාලයක් භාවනා කරලා ඔබ භාවනාව අත්හරිනවා. එතකොට මෙන්න මේක තමයි මේ සිද්ධ වෙන දේ. මේක තමයි ඔබට සිද්ධ වෙන හානිය. ඉතින් අපි මේක වටහා ගන්නට ඕනේ. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති, ඔන්න දැන් මම වෙනස පෙන්නලා දුන්නානේ මම ඊට ඉහිතෙදිත් කිව්වා වගේ. එතකොට දැන් හැමෝටම තේරෙනවා ඇති අපි මොකද්ද කරන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි ඔබ කළ යුතු දේ. දැන් තේරෙනවනේ මම ඒ උනාට පෙන්නලා දෙන්නම්. ඔබ භාවනා කරන්න ආරම්භ කරපු දවසේ මෙන්, ඔබ භාවනා කරන්න පටන් ගත්ත පළමු දවසේ මෙන් ඔබ භාවනා කළ යුත්තේ මෙන්න මේ විදියට ඔබ ඉලක්කයක් තියාගන්න. මෙන්න මේ වගේ පොදු ඉලක්කයක් තියාගන්න. මම භාවනාවෙන් දියුණු වෙනවා කියන ඉලක්කය තියාගන්න. ඒක හොඳටම ඇති. නිවනට විදර්ශනාවෙන් දියුණු වෙනවා, ඒ වගේම සමතෙන් දියුණු වෙනවා කියන ඉලක්කය විතරක් තියාගන්න. ඒක වටා විවිධ අධිමානසික හැකියාවල් ගන්නවා, ධානය ලබා ගන්නවා. ඒ වගේම ඒ ටිකවත් අවශ්‍ය නැහැ. ඒ ටිකවත් ඕනේ නැහැ.
ධානය ලබා ගන්න ඉලක්කයක් තිබ්බම ඇති. ඒක ඉලක්කයක් විතරක් කරගන්න ඉලක්කයේ වටා ඉලක්කයේ ඔබ බලාපොරොත්තුවක් ආසාවක් කරගන්නට එපා. ඒක කිසිසේත්ම කරගන්නට එපා. එහෙම වුණොත් ඔබට කිසිම දවසක භාවනාව දියුණු කරගන්න බෑ. ඒක නිසා දැන් ඔබ මේ මම පෙන්නලා තියෙන විදිහට පෙන්නලා දෙන ආකාරයෙන් ඒක වටා කිසි දෙයක් ගොඩ ගහ ගන්න නැතුව ඔන්න ඕක තමයි මම ඔය නිරන්තරයෙන් කියන වචනයක් තියෙන මුල් දේශනාවල බබෙක් වගේ කුඩා ලදරුවෙක් වගේ වෙන්න කියලා. අන්න ඒක තමයි මම මේ පෙන්නලා දෙන්නේ. ඔබ දැන් විය යුත්තේ කිසිම ආකාරයකින් ඔබ මේක වටා කිසි දෙයක් ගොඩනගා ගන්න එපා. ඊටා සැහැල්ලුවෙන් කරන්න පුළුවන් දෙයක් මේක. ඊටා සැහැල්ලුවෙන් දැන් ලෞකික ලෝකේ අපි මේ ලෝකෙට බැඳෙන්න හේතුව මොකද්ද? මේ සංසාරේ යන්න හේතුව මොකද්ද? බැඳීම නිසා, ආසාවල් නිසා, ගොඩාක් ලෝභකම් නිසා, තරහකම් නිසා, දේශය නිසා. ලෝභ, දේශ, මෝහ කියන තුන බුදුහාඳුරෝ මූලික වශයෙන් පෙන්නපු කාරණා තුන. ওই තුන නිසානේ. ඒක නිසානේ ඔයාලා ලෞකික ලෝකේ ඔච්චර රණ්ඩු වෙන්නේ, තරහ වෙන්නේ, යාළු වෙන්නේ, මේ මරා ගන්න හැමදේම කරන්නේ. ඉතින් ඒක මේ මනසත් එක්ක ගනුදෙනු කරන දේවල් වලට ඔයාලා ඇඩ් කරගන්නට එපා, ඇතුළත් කරගන්නට එපා. එහෙම වුණොත් මේක කිසි දවසකවත් කරන්න බෑ. ඒක නිසා මනස කියලා කියන්නේ ඊටාම සියුම් දෙයක්. ඒක හරියට පෙන්වන්න බෑ. ඒක පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට මේ ලෝකේ උදාහරණ නැහැ පෙන්වන්න. බුදුහාමුදුරු කොටින්ම කිව්වේ මායාකාරයක් කියලා. ඒ වගේම හිතේට වේගයට සමාන කරන්න පුළුවන් උපමාවක් බුදුහාමුදුරන්ටවත් පෙන්වන්න බෑ. ඒ තරම් චිත්තක්ෂණය කියන එක හිතේ වේගය කියන එක ඒ තරම් වේගවත් දෙයක්. එතකොට මෙන්න මේ කාරණාව අපි වටහා ගන්නට ඕනේ. අපි ඉලක්කයක් තියාගෙන භාවනා කරමු. එතනින් එහා අපි ඒක වටා කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපේ ඉලක්කය තමයි භාවනාව දියුණු කරගන්නවා. සසර ඉවර කරගන්නවා කියන දියුණුව. හැබැයි දැන් මේ ගොඩාක් අයට වෙන දෙයක් තමයි මේ ඉලක්කය සහ බලාපොරොත්තුව තියාගන්න නැතිකම. එතකොට මේ බලාපොරොත්තු නැතිවීම තුල ගොඩාක් අය කම්මැලි වෙනවා. උදාසීන බවට පත් වෙනවා. මොකද එයාලගේ ඒ දැන් ලෞකික ලෝකේ දේවල් වල බලාපොරොත්තු කියලා කියන ආසාවල ඒව තමයි අපි ජීවත් කරන්නේ. මේ ඒ කියන්නේ මේ ඉන්න අපි සැබෑ ලෝකයේ තුල, ඒ කියන්නේ මේ අපේ ඇස් දෙකට පේන සැබෑ ලෝකයේ තුල අපි ජීවත් කරන්නේ මේ ආසාවල්, මේ හීනවල් තමයි අපි ජීවත් කරවන්නේ. එතකොට මේ හීන මැරුණාම අපිට හිතන ඇත්තටම මැරෙන ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ වගේ. අන්න ඒ වගේ මේ ඉලක්කයක් විතරක් ආධ්‍යාත්මික ජීවිතේ තියාගත්තම දැන් ගොඩාක් අයට මම මේ බලාපොරොත්තු අයින් කරගන්න කිව්වම ගොඩාක් අයට ඊළඟට වෙන දේ තමයි කරන්නම් වාලේ භාවනාව කරනවා. අයියෝ ඕකේ තේරුමක් නැහැනේ වගේ කම්මැලි ස්වභාවල් එනවා. උදාසීන ගතිය එනවා. නිදිමත ගතිය එනවා. ඊළඟට දවසකට 3 සැරයක් විතර භාවනා කරපු කෙනා දවසට දෙවතාවට බහිනවා. එක වතාවකට බහිනවා. අන්තිමට දවස ගානේ භාවනා කරපු කෙනා අන්තිමට සතියේට එක සැරයක් භාවනා කරන තත්ත්වයටපත් වෙනවා. සතියේට 2-3 සැරයක් භාවනා කරන තත්ත්වයටපත්ලා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා පිරිහිලා යනවා. ඇයි අර බලාපොරොත්තු නැති වෙනවා. එතකොට දැන් ඔයාලගේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්න ගොඩාක් අය ඉස්සෙල්ලා මං කිව්වාගේ අපි අහලා තියෙන දෙයක් තමයි අපිට හීන ඕනේ ජීවත් වෙන්න. අපිට බලාපොරොත්තු ඕනේ ජීවත් වෙන්න. අපිට බැඳීම් ඕනේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්න. ඒක ඇත්ත. ඒක නිසාම තමයි මේ බැඳීම් නිසා, ඒ හීන නිසාම තමයි අපිට දුක, කනගාටුව, කණ්ඩ බැරි ගතිය, අපිට පීඩන, මානසික පීඩන සියල්ලම ඇති වෙන්න හේතුව මේක තමයි. ඉතින් මෙන්න මේ කාරණාව ගලප ගන්න. මේක ඔබගේ ජීවිතයට ගලප ගන්න. මේක ගලපගෙන ඉවරලා ඔබ දැන් මේක ආධ්‍යාත්මික ජීවිතයට කරගන්නට එපා. මොකද දැන් ඒ බලාපොරොත්තු හීන ආසාවල් Tamanගේ ආධ්‍යාත්මික ජීවිතේ තියාගන්න එපා. එහෙම වුණොත් මොකද මේ ආධ්‍යාත්මික ජීවිතේ හිත දියුණු කරනවා කියන එක කරන්නට පුළුවන් වෙන්නේම ලෝභය, දේශය, මෝහය කියන එක සමත මේ මාසෙන් සමත භාවනාව දියුණු කරනවා නම් ධානාංග උපදව ගන්න ඕන, යටපත් කරන්න ඕන. ඒ වගේ නිර්වාණයට යනවා නම් නැති කරන්න ඕන. ඒක තමයි මම මේ එක එක දේශනා හරහා කියලා දෙන්නේ. එතකොට මේ ප්‍රායෝගික ක්‍රම තමයි කියලා දෙන්නේ. එතකොට මෙන්න මේක අපි වටහා ගන්න ඕනේ. මේ ක්‍රමයේ ඔස්සේ ඔබ කරන්න ඔබට සිද්ධ වෙන දේ තමයි ඔබ දියුණු වෙනවා. ඒක නිසා ආධ්‍යාත්මික ලෝකයේ හීන බලාපොරොත්තු ආසාවල් තියාගන්න එපා. හීන බලාපොරොත්තු ආසාවල් අයින් කරගන්න. හැබැයි නොකඩවා උත්සාහවන්ත වෙන්න ඉලක්කයට යනවා කියන එක විතරක්. ඒක ගැන එක එක චිත්‍ර, එක එක මනෝලෝකම වන්න එපා. එහෙම වුණොත් තමයි ඒක එවුව නැතුණාම ඉස්සෙල්ලා මං කිව්වාගේම ගොඩාක් අය කම්මැලි වෙනවා, භාවනාව අත්හරිනවා, උදාසීන තත්ත්වයටපත් වෙනවා. එහෙම නෙවෙයි මම කියන්නේ. ඉලක්කයක් තියාගන්න, ඉලක්කය තියාගෙන නොකඩවා භාවනා කරගෙන යන්න. ඒක තුල ඔබ මනසින් මේ හීන බලාපොරොත්තු ඒ ඉලක්කය වටා රවුම, ඉලක්කය කියන තිත වටා ගොඩනැගෙන රවුම තුල තියෙන සියලුම මාර්ග බාධක සීමා බැරියල් කැඩීම තුල, තණ්හාවල්, ආසාවල් නැතිවීම තුල, ලෝභ, දේශ, මොහ කියන දේවල් නැති වෙලා, තුනී වෙලා, විනාශ වෙලා යාම තුල
ඔබට සොබහදාම විසින් විශ්වය විසින් ඔබේ ඉලක්කය ඔබට සපුරා ලෙනවාම තමයි. සම්පූර්ණ කරනවාම තමයි. ඉතින් මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න. මේක ඔබට අවශ්‍යම දෙයක්. මේක තේරුම් ගන්නට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොකද මේක ලෞකික ලෝකෙ මට්ටමේ දැන් මේක ඇත්තටම මේ ක්‍රමය ඔබට පුළුවන් නම් ලෞකික ලෝකයටත් ඇඩ් කරගන්න. ඔබගේ භෞතික ලෝකයේ ඔබ අධ්‍යාපන ශාස්ත්‍රයට ඒ වගේම ඔබගේ කරන ව්‍යාපාර ශාස්ත්‍රයට රැකියාවකට වේ ඔබ කරන ලෞකික ලෝකේ ඕනෑම දෙයකට මේක ඇඩ් කරගන්න. මොකද ඒක තුල ඔබගේ කෙලෙස් ප්‍රහාණය වෙලා ඔබ ලෞකික ලෝකේ වැඩ කරද්දිත් ඔබගේ කටයුතු ඔබ අනිවාර්ය වීරියෙන් උත්සාහවන්තව කරන්න. ඒක තුල ඔබට සැනසීම කියන එක මානසික පීඩන නැතුව මානසික සුවය කියන එක ලැබෙන්න ගන්නවා. මතක තියාගන්න මානසික පීඩන සුව මානසික මේ අපහසුතාවයල් ඔබට ලැබෙන්න ප්‍රධානම හේතු තමයි ඔබ හිතන ආකාරයෙන් සියල්ල සිද්ධ වෙන්නේ නැති ගතිය ස්වභාවය නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා වටහා ගන්න. දැන් ඔබට හොඳ ආකාරයෙන්ම තේරෙනවා ඇති අපි ලෞකික ලෝකෙට මෙන් භෞතික ලෝකෙට මෙන් මේ ආධ්‍යාත්මික ජීවිතයට නිර්වාණයට යන ප්‍රතිපදාවට මේ සමත භාවනාව දියුණු කරනවා කියන එකට භාවනාව දියුණු කරනවා කියන එකට බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. එක එක ආස්වාවල් ගොඩනගා ගත යුතු නැහැ කියන කාරණාව ඔබට දැන් හොඳ ආකාරයෙන්ම තේරෙනවා. ඉතින් මේක මේ ප්‍රමාණය හොඳටම ඇති ඔබට මේක තේරුම් ගන්න. දැන් මේක තුලින් ඔබට තියෙන්නේ ඔබගේ ඒ කටයුතු කරගෙන යන්න. එතකොට ඉලක්කය විතරයි අවශ්‍ය කියන කාරණාව ඔබට හොඳටම තේරෙනවා. මොකද දැන් මේක ගොඩක් අය මා වෙත යොමු කරන ලද ප්‍රශ්නයක්. එතකොට මේ සියලු දෙනාටමත් මේක නැවතත් තේරෙනවා. හැමෝටම දැන් තේරෙනවා මේක ප්‍රශ්නේ යොමු කරපු නොකරපු සියලු දෙනාටම මේක හොඳ ආකාරයෙන්ම දැන් තේරෙනවා කුඩා ලදරුවන් ඉඳන් වැඩි මහලු කෙනා දක්වාම. එතකොට ඔබට දැන් කරන්න තියෙන්නේ අපි භාවනා කරගෙන යනවා. අපි උත්සාහවන්තව භාවනා කරගෙන යනවා. මට ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් මම භාවනාව කරගෙන යනවා. මම දිනපතා භාවනාව නොකඩවා මම කරන වේලාවන් වලටවත් ඒ වාර ගාන ඒ විදිහටම කරගෙන යනවා. මම උත්සාහවන්තව භාවනා කරගෙන යනවා. මම මේ කිසිම දෙයකට කම්මැලි නොවි භාවනා කරගෙන යනවා. අලස නොවි භාවනා කරගෙන යනවා. මම නිින්ද කඩාගෙන භාවනා කරනවා. එතකොට මේ උත්සාහවන්ත වීරව මම මේ දේවල් කරගෙන යනවා කියලා අනිවාර්යෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ අදිෂ්ඨානය ඇති කර ගැනීම තුලම ඔබට භාවනාව කියන එක දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. එච්චරයි අවශ්‍ය. ඒක තුල මෙන්න මෙහෙම කරගෙන යද්දී ඔය මම කියන විදියට හිත ඔබ පත් කරගෙන ඉවරලා බලාපොරොත්තු ආසාවල් ඒ කියන රවුම ඒ බැරියල් එක සීමාව තමන් කුටු කරගන්න සීමාව ඒව ඔක්කොම අයින් කරලා ඉවරලා ඒකත් දුස්තියක් ඒකත් සීමාවක් අපි මීට පෙර පෙන්ලා දීලා තියෙන සීමා ගණයටම තමයි අයිති. ඒක අයින් කරලා නොකඩවා භාවනා කරගෙන යාම තුල විශ්වයෙන් සබහාදාමෙන් ඔබට එක එක දේවල් ලබා දෙන. ඒව තමයි ධාන, ඒව තමයි අධිමානසික හැකියාව, ඒව තමයි විශ්ව ශක්තිය, ඒව තමයි කුණ්ඩලිනී ශක්තිය, ඒව තමයි අෂ්ට සමාපatti, ඒව තමයි විවිධ සමාධි කියලා කියන්නේ. ඒව තමයි ඔබගේ නිර්වාණයට යන්න තියෙන ප්‍රතිපදාව. අන්න ඒක නිසා මේක ඔබ වටහාගෙන ඔබගේ මනසින් ඔබගේ සිතුවිලි දැන් සිහියෙන් යුක්තව දකින්න. මෙතෙන් පටන් ඔබ මෙව හොඳ ආකාරයෙන්ම දැකලා ඉවරලා ඔබගේ සිතුවිලි හඳුනාගෙන ඉවරලා මෙතනින් ඉදිරියට කටයුතු කරගෙන යන්න. එහෙම කටයුතු කරගෙන ගියොත් ඔබට මේ ප්‍රතිපදාව කවදාවත් එපා වෙන්නේ නැහැ, කම්මැලි වෙන්නේ නැහැ, නිදා ගන්න හිතෙන්නේ නැහැ, අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. එහෙම වුණාම ඔබට කරගෙන යන්නට පුළුවන්. ඒක හරියටම නිදහසේ කරගෙන යන්න පුළුවන් දෙයක්. ඒකින්ද මේක ඇවිල්ලා නිකන් අර ජීවිත ආශාව අතහැරලා කරන වැඩක්. එතකොට මේක ජීවිත ආශාවක් කියලා දෙයක් නෑ. මේක කිසිම බලාපොරොත්තු නෑ. හැබැයි ඉලක්කයක් තියෙනවා. අපි දන්නවා මේ ඉලක්කය ගැන. අපිට මේ ඉලක්කය පෙන්වුවේ බුදුන් වහන්සේ. ඒ වගේම මමත් ඔබට මේ ඉලක්කය පෙන්වනවා. මීට පෙර හිටපු ආචාර්යවරුත් අපිට මේ ඉලක්කය පෙන්වනවා. එයාලා මේ ඉලක්කයට ගිහිල්ලා ඉවරයි. ගිහිල්ලා ඉවරින්ද තමයි මේ හිතත් එක්ක කරන ගනුදෙනුවේ බලාපොරොත්තු නොතියාගෙන මේ ඉලක්කයට යන්න කියලා එක අපිට පෙන්වුවේ. එහෙම වුණොත් යන්න පුළුවන් කියන එකත් අපිට පෙන්වන්න යෙදුනේ බුදුන් වහන්සේ. ඒක නිසා ඔබ බුදුන් වහන්සේ විශ්වාස කරන්න. ඔබට බුදුන් වහන්සේ දෙසූ ධර්මයේ විශ්වාස කරන්න. ඔබගේ බුදුන් වහන්සේගේ දෙසූ ඒ මාර්ගය යන සංඝ රත්නය විශ්වාස කරන්න. ඒ විශ්වාසය තමයි මේ ගමන යද්දී අපිට ශ්‍රද්ධාව ඕනේ කියලා කියන. ඒක තමයි මේ විශ්වාස ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසය. ඒ විශ්වාසය ඔබ උත්සාහවන්ත කරනවා, කම්මැලි කරන්නේ තව තවත් මේ මාර්ගයේ යන්න ඔබට ඊටමත් හොඳ ආකාරයෙන් නිරවුල්ල යන්න පුළුවන් විදියට ඔබට පාර පෙන්නනවා. ඒක නිසා මේක ඔබට අවශ්‍ය දෙයක්. ඒක නිසා මමත් ඔබට කියන්නේ බුදුන් වහන්සේ කියලා දීපු දේවල් තමයි.
එතකොට ඔබට දැන් මම කියලා දෙන හින්දා ඔබට මාව විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා ඔබට අපිව විශ්වාස කරන ගමන් මේ ගමනේ යන්න පුළුවන්. ඒක නිසා ඉලක්කය තියාගෙන කටයුතු කරගෙන යන්න නොකඩවා භාවනා කරන්න මැරෙනකම් භාවනා කරන. ඒ කියන්නේ මැරෙන දවස වෙනකම්ම මේ ජීවිතේ මේ ශරීරයේ අතහැරලා දාලා යන දවස වෙනකම්ම භාවනා කරනවා කියලා අදිටන් කරගන්න නොකඩවා හැමදාම අනිවාර්යෙන් එහෙම මේ සියල්ලම මනසින් අතහැර සමත විදර්ශනා භාවනා කරන්න සබහා දාමට එයා එකතු වෙනවා. විශ්වයට එයා එකතු වෙනවා. ලං වෙනවා. එයා සමීපතමෙක් බාටපත් වෙනවා. එතකොට අන්න එහෙම සමීපතමෙක් බාටපත් වුණාට පස්සේ ඒ ඔහුට ඇයට විශ්වයෙන් ලබා දිය යුතු සියලුම ශක්තියින් සියලුම දේවල් ලබා දෙනවා. සියලුම හැම දෙයක්ම ලබා දෙනවා ආධ්‍යාත්මික දියුණුව වෙන්න අවශ්‍ය දේවල්. ඉතින් ඒකනේ අවශ්‍ය දේ. අන්න ඒක නිසා ඔබ මේ විදිහට මේ කටයුතු කරගෙන යන්න ඔබට අවශ්‍ය එච්චරයි. ඉතින් මම හිතනවා මේ කරුණු කාරණා සියල්ලම දැන් ඔබට තේරෙනවා. ඉලක්කය කියන්නේ මොකද්ද? බලාපොරොත්තුව කියන්නේ මොකද්ද? ඒක ලෞකික මට්ටමින් කොයි විදිහටද ඔබට බලපාන්නේ? කොයි විදිහටද ඔබට සිද්ධ වෙන්නේ කියලා මම යම්තාක් ප්‍රමාණයකට පෙන්වනවා. මම ගොඩාක් පෙන්වන්න ගියේ නැහැ. මොකද ඒ කාරණා ටික ඔබට හොඳටම ඇති. ඒ වගේම දැන් ඒක ආධ්‍යාත්මික ජීවිතයට ඔබ පටලවා ගන්න විදියක් පෙන්වුවා. ඒ වගේම මේ පටලවා ගැනීම දැන් මම ඒක ලිහලත් ඔබට निराකරණය කරලත් පෙන්නලා දුන්නා. එතකොට දැන් ඔබට ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් නිදහසේ. එතකොට මේකත් ඔබගේ මානසික බන්ධනයක් බවට පත් වෙලා තිබ්බ කාරණාවක්. එතකොට මේ කාරණාව ඉතා විශිෂ්ට ලෙස ඔබට ජය ගන්න පුළුවන් දැන් මේක निराකරණය වෙලා තියෙන නිසා. එතකොට දැන් ඔබගේ තියෙන උනන්දු උත්සාහය විතරයි මම නැවතත් කිව්ව වචනය. ඉතින් මේක පැහැදිලි කරගෙන මෙතනින් ඉදිරියට කටයුතු කරගෙන යන්න. ඉතින් මේ ප්‍රමාණය හොඳටම ඇති ඔබට මේ කාරණාව වටහා ගන්න. දැන් ඔබ හොඳ ආකාරයෙන්ම බලාපොරොත්තු නොතියාගෙන භාවනා කිරීමට විතරයි අවශ්‍ය. ඉලක්කය විෂන් එක කියන එක විතරයි අවශ්‍ය ඔබට. ඉතින් මේ කාරණා සියල්ලම වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඉතින් අදට මේ ඉලක්කයක් තියාගෙන බලාපොරොත්තු නොතියාගෙන කියන භාවනා කරමු කියන මේ දේශනාව මම අවසන් කරනවා. ඔබ සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නයේ ආනුභාව ශක්තිය මෙන්න මේ කියන කාරණාව තමන්ගේ හිත ඇතුළෙන්ම හොඳ සිහියෙන් දැකලා මේ සිතුවිලි අවබෝධ කරගෙන තමන්ගේ බලාපොරොත්තු කියන සිතුවිලි අවබෝධ කරගෙන ඒ වගේම ඒවා අයින් කරලා දාලා ඒවා සිහියෙන් දැකලා අයින් වෙන්න ඉඩ කඩ ලබා දීලා ඒ වගේම ඉලක්කයක් තියාගෙන කටයුතු කරගෙන යන්නට ආශිර්වාදය ලැබේවා කියන ගමන් මම ආශිර්වාද කරන ගමන් අදට මේම දේශනාව මම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.